බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මත බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා බිඳී යන ආකාරය, ඒ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨානය මත ලෝකේ පවතින ආකාරයත් ධාතු පරිනිර්වාණයත් ගැන අද අපි මේ ධර්ම දේශනාවේදී කරුණු ටිකක් සාකච්ඡා කරනවා. පින්වතුනි, හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා විසිරී බිඳී දෙව් මිනිසුන්ගේ වන්දනාමාන ලැබමින් බොහෝ කාලයක් පැවතිලා චෛත්‍ය ගණනාවක් ලෝකෙ ඉදි වෙලා ධාතු පරිනිර්වාණය ඒ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා සිදු වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්න පෙර කරන යම් අදිෂ්ඨානයක් ඇද්ද? ඒ බුද්ධ අදිෂ්ඨානයේ මතයි සර්වඥ ධාතුන් වහන්සේලා විසිරීම හෝ එකට කැටිව පැවතීම සිදුවන්නේ. මේ මහා බද්ද කල්පයේ අපි දන්නවා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම නමින් බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ වෙනකොට ලෝකේ පහළ වුණා. මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච පළවෙනිම බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා පිරිනිවන් පාන වෙලාවේ සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨානයක් කළේ නැහැ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් උන්වහන්සේගේ ශ්‍රී දේහයත් ආදාහනය කරේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන පරිදිමයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයත් සිනිඳු කපපුළුම් පටල 500කින් සිනිඳු සලු 500කින් ඔතලා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුල තැම්පත් කරලා ආදාහනය කිරීම සිදු කරා. නමුත් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසුව රන් දෙන විවර කරද්දී ඒ සිනිඳු සලු අතර පළවෙනියටම ඔතපු සිනිඳු සලුවත් 500 වෙනියට ඔතන සිනිඳු සලුවත් දැවිලා පිලිස්සෙන්නේ නැතුව ඒ සලු දෙක අතරේ තමයි සර්වඥ ධාතුන් වහන්සේලා පිහිටන්නේ. පින්වතුනි, හරීම පුදුමයි මේ විස්තර ගැන ධර්මයේ සඳහන් වෙන ආකාරය. අලුවත් දැලිවත් වෙන කිසිම දෙයක්වත් නැතුව ඒ සලු දෙක අතරේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා පමණයි රන් දිනේ ඉතුරු වෙන්නේ ආදාහණයෙන් පස්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ ශ්‍රී දේහය ආදාහණය කරලා අවසන් වෙලා රන් දින විවර කරලා බලද්දී සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ල අස්ති ධාතු සියල්ල එකට කැටි වෙලා එකට රන් කුට්ටියක් වගේ රන් කැටියක් වගේ එකට කැටිව පැවතුණා. ඒ නිසා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එකම චෛත්‍යයයි මේ ලෝකෙ ඉදි කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ශාරීරික ධාතු තැම්පත් කරලා එකම චෛත්‍යයක් ලෝකෙ ඉදි කරලා දෙව් මිනිසුන් වන්දනාමාන කරා. නමුත් කෝණාගමන බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච දෙවනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨානයක් කරා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා කියලා. අන්නේ අදිෂ්ඨානයේ මත උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසුව රන් දෙන විවර කරලා බලද්දී ඒ බුද්ධ අදිෂ්ඨානයේ මත උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බිඳිලා විසිරිලා පැවතුණා. ඒ නිසා ඒ විසිරුණු ධාතුන් වහන්සේලා බොහෝ පිරිස් බෙදා හදාගෙන තම තමන්ගේ ප්‍රදේශවල චෛත්‍ය හදලා වන්දනාමාන කරන්නට යෙදුණා. හැබැයි මේ මහා බද්ද කල්පයේ 3 වෙනුව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨානයක් කරලා නැහැ. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ල එක කැටියට රන් කැටියක්සේ පැවතිච්ච නිසා එකම චෛත්‍යයයි උන්වහන්සේගේ ධාතු තැන්පත් කරලා ලෝකෙ ඉදි කරන්න පුළුවන්කම ලැබුණා. නමුත් පින්වතුනි, ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ලෝකේ දිහා විමසලා බැලුවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට මේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 120ක් වගේ
අඩුම ආයුෂක් පැවතිච්ච කාලයක් ලෝකේ. තව අනාගතයේ බොහෝ පිරිසක් උපදිනවා මේ ලෝකයේ සද්ධාවන්ත අය, පින් ඇති අය. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා ගැන හිත පහදවාගෙන වැඳුම් පිදුම් කරලා අප්‍රමාණ පින් දහම් රැස් කරගෙන තමන්ගේ ජීවිතේ සුගතිගාමී කරගන්නත්, ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට පින් දහම් රැස් කරගන්නත් මේ පිරිසට උපකාර වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ අනාගතයේ දෙස බලලා උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී දා අදිෂ්ඨානයක් කළා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ශාරීරික ධාතුන් වහන්සේලා මේ ආකාරයට විසිරේවා කියලා අදිෂ්ඨානයක් කළා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ අදිෂ්ඨානය මතයි සර්වඥ ධාතුන් වහන්සේලා එදා බිඳිලා විසිරීලා ගියේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු ආකාරය ගැන දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය, ඒ වගේම පරිනිබ්බාන සූත්‍ර අට කතාව, ධාතු විභංගේ, ධාතු කතා, මේ වගේ කතා ගණනාවක ධාතුන් වහන්සේලා ගැන විස්තර ඇතුළත් මේ ග්‍රන්ථ කීපයකම තාම විස්තර ඇතුව සඳහන් වෙලා තියෙනවා. මේ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසුව දැන් කොහොමද කටයුතු කරන්න කියලා එදා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරයි උන්වහන්සේගෙන් විමසන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, ඒකට ඔබ කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච රාජ මහා මාත්‍යවරු ඉන්නවා. අන්නේ අය සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිඳු කපුපුළුම් පටල 500කින්, සිනිඳු සලු 500කින් ඔතලා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුල තැම්පත් කරලා ආදාහනය කිරීම සිදු කරනවා. අන්නේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කටයුතු සූදානම් කරේ. දවස් 7ක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිරිනිවන් පෑමෙන් පසුව මහජන ප්‍රදර්ශනයේ පිණිස තැබුවා. පින්වතුනි, සාමාන්‍යයෙන් අපි දකිනවා, අපි දන්න දේ තමයි කෙනෙක් මරණයටපත් වෙලා දවස් 2-3 යනකොට මේ ශරීරයේ ඉදිමිලා නිල් වෙලා කුණු වෙන්න පටන් ගන්නවා, සැරව ගලනවා, ඕජස් වැగిරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් යනතෙක් උන්වහන්සේගේ අදිෂ්ඨානය මත ඒ ශ්‍රී දේහයේ කුණු වීමක්, දුගඳ හැමීමක් කිසිම දෙයක් සිදු වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාළ ආකාරයටම දින 7ක් යනතෙක් කිසිම වෙනසක්, වෙනස් වීමක් නැතුව ඒ ශ්‍රී දේහය මහ ජනතාවට දැක ගන්න, වැඳුම් පිදුම් කරන්න අවස්ථාව ලැබුණා. දින 7කට පසුව තමයි ඒ ශ්‍රී දේහය මුලින්ම අලුතින්ම සකස් කරගත්ත සිනිඳු සලුවකින් එතුවා එක්වරක්. ඊට උඩින් අලුතින් පොලාගත් සිනිඳු කපුපුළුම් පටලයක් එතුවා. ආයමත් සිනිඳු සලුවක්, කපුපුළුම් පටලයක්. මේ විදිහට සිනිඳු සලු වලින් 500 වතාවකුත්, කපුපුළුම් පටල වලින් 500 වතාවකුත් ශ්‍රී දේහය ඔතලා රන් දෙනක් තුල මේ ශ්‍රී දේහය තැම්පත් කරා. මේ රන් දෙනේ සිදුරු කීපයක් තැන් වල පිහිටලා තියෙනවා. මේ රන් දෙන පිටින්මයි සඳුන් චිතකයක් තුල තැම්පත් කරලා මේ සඳුන් චිතකයට තමයි ගිනි අවුලවන්නේ. දැන් අපි සාමාන්‍ය ලෝකේ අපි දකින්නවා, එක්ක ස්වාමින් වහන්සේ නමක් අපවත් වුණාම හරි සාමාන්‍යයෙන් දේහයක්, ශරීරයක් ආදාහනය කරනකොට ඒ ශරීරයේ තැම්පත් කරලා තියෙන මිනි පෙට්ටියත් එක්කම පිලිස්සලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැම්පත් කරන ඒ රන් දෙන පිලිස්සෙන්නේ නැහැ. ඒ රන් දෙන සඳුන් චිතකයක් තුල තැම්පත් කරලා සඳුන් චිතකයට ගිනි අවුලවනකොට ඒ චිතකයේ ගිනි දැල් අර රන් දෙනේ සිදුරු ඇතුලෙන් ගිහිල්ලා ඒ ශ්‍රී දේහයේ ඔතලා තියෙන කපුපුළුම් පටල සිනිඳු සලු ගින්නෙන් පිලිස්සෙනකොට ඒ ගිනි දැල් තුලින් තමයි ශ්‍රී දේහයේ සම්මස්නහර පිලිස්සලා ඒ දේහය ආදාහනය වීම සිදු වෙන්නේ. ඔන්න ඔය ආකාරයටයි එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කටයුතු සූදානම් කරේ. එදා මල්ල රජදරුවෝ 4 දිනක් යොදාගත්තා. මේ අය ඊටමත් පිරිසිදු ආකාරයට
සුදු වස්ත්‍ර වලින් සැරසිලා ජටාවල් බැඳලා සඳුන් වතුර ගල්වගෙන පිරිසිදු භාවයටපත් වෙලා 4 දිනක් 4 පැත්තෙන් ඉඳගෙන ශ්‍රී දේහයට ගිනි දල්වන්න සූදානම් වුණා. නමුත් ඒ ගිනි දල්වන් හදනවත් සමගම නිවි ගියා. ඊළඟට මල්ල රජදරුවන් 8 දෙනෙක් යොදාගෙන මේ දේහයට ගිනි දල්වන්න සූදානම් වෙනකොට චිතකයට ඒත් නිවි ගියා. 16 දෙනෙක් යොදාගෙන උත්සාහ කරා. ඒ වතාවෙත් නිවි ගියා. අවසානයේ මල් රජදරුවන්ට කල්පනා වුණා මොකක් හෝ මෙතන යම්කිසි දෙයක් තිබිය යුතුයි. එතන හිටියා දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැම්පත් මේ චිතකයට ගිනි අවුලවන්න බැරි? උන්වහන්සේ දිවසින් බැලුවා මොකද්ද මේකට හේතුව? රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක්. මොකද්ද දෙවියන්ගේ අදහස? දෙවියන්ගේ අදහස තමයි කිව්වා ඈත තියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේට දැනගන්න ලැබිලා තියෙන්නේ පසුයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒ වෙනකොට උන්වහන්සේ පිප්පලී ගුහාවේ රජගහ නුවර වැඩ සිටියේ. තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈත තියා වැඩම කරනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ආදාහනය කරන්න කලින් මට උන්වහන්සේගේ සිරිපතුල් යුගල නලල තියලා වැඳ ගන්න වන්දනා කරගන්න ලැබෙනවා නම් කොයි තරම් දෙයක්ද? අන්න එවැනි සිතුවිල්ලකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල වන්දනා කරගන්න තෙක් මේ චිතකයට ගිනි නොදැල් වේවා කියලා දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ සියලු දෙනාම බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වැඩම කරાવી කියලා. ඈතින් උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා සිවුර ඒකාංශ කරගෙන චිතකයේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැම්පත් ඒ සඳුන් දර වලින් සකස් කරපු චිතකයේ වටා 3 වතාවක් බුදු ගුණ කියමින් දකුණු ඇලෙන් වන්දනා කරන්නට යෙදුණා. වන්දනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි චිතකයේ ඒ තැන උන්වහන්සේ දන තියාගෙන වන්දනා කරලා චිතකයට නලල තියලා අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිඳු කපපුළුම් පටල 500කින් සිනිඳු සලු 500කින් ඔතලා රන් දෙනක් තුල බහා මේ චිතකයේ තැම්පත් කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල සඳුන් චිතකයෙන් එළියට පැමිණිලා රන් දෙනත් ඒ කපපුළුම් පටල සිනිඳු සලු විවර කරගෙන එළියට පැමිණිලා මගේ නලල මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරිම පුදුමයි. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානයත් සමග බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලල මත පිහිටියා චිතකයෙන් එළියට පැමිණිලා. ඒ වෙලාවේ සියලු දෙනාටම හරිම පුදුම සහගත සිදුවීමක් වුණා. හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙස වන්දනා කරන්නට යෙදුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල නලල මත තබාගෙන වන්දනා කරලා උන්වහන්සේ නලල ඉවතට ගන්නවත් සමගම කිසිම සෙලවීමක් නැතුව චිතකයේ තුල පෙර තිබූ පරිදිම සිනිඳු සලු කපපුළුම් පටල රන් දෙන ඒ ආකාරයෙන්ම පිහිටලා ඒ ශ්‍රී දේහයේ සිරිපතුල් පිහිටපු ආකාරයටම සකස් වෙනවත් සමගම චිතකයට ගිනි ඇවිලෙන්න පටන් ගත්තා. පින්වතුනි, එතන හිටපු කිසිම කෙනෙක් මල රජදරුවන්වත් වෙන කිසිම කෙනෙක්වත් චිතකයට ගිනි දැල්ුවේ නැහැ. ධර්මයේ සඳහන් වෙන්නේ දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා කියලා. මේ විදිහට මේ සඳුන් දර ගින්නෙන් වෙලිලා යනකොට ඒ ගිනි දැල් වලින් අර රන් දෙනේ තිබිච්ච සිනිඳු කපපුළුම් පටල සිනිඳු සලු පිලිස්සලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සම්මස්නහර ආදී මේ කොටස් ආදාහණය වීම සිදු වුණා. මේ විදිහට ශ්‍රී දේහය ආදාහණය වෙලා අවසන් වෙනකොට හරීම පුදුම සහගත විදිහට වලාහක දේවතාවරු එතනට පමණක් වැසි ඇද හැලෙන්නට සැලැස්සුවා. චිතකයේ ගිනිදැල් නිවි යන ආකාරයට වැසි ඇද හැලෙනවත් සමගම අවට සල්ගස්වල අතු චිතකයේ දෙසට නැමිලා
පොළොවෙන් උරාගත් ජල ධාරාවන් ඒ සල්ගස්වල අතු වලින් චිතකයට විහිදුණා. ඒ විතරක් නෙමෙයි මල්ල රජදරුවන් නොයෙක් සුවඳ පැන් වර්ග සකස් කරලා මේ චිතකයට ඉහින්නට සකස් කරා. එතකොට මේ කරුණු මත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ අර ගිනිදැල් නිවිලා ඒ ආදාහණය වීමෙන් පසුව ගින්න නිවි යනවත් සමගම බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඉල්ලගෙන මේ කුසිනාරා නගරේ වටා පැමිණිලා හිටියා. ඒ අතර ප්‍රධානත්වයේ ගත්තේ අජාසත් රජතුමා. අජාසත් රජතුමා කියන්නේ පෘථග්ජන කෙනෙක් හැටියට හිටියත් බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. අජාසත් රජතුමා පාපමිත්‍ර සේවනයේ නිසා ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනෙක්. පස්සේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා තමන්ගෙන් වෙච්ච අකුසලේ ඒ ප්‍රමාදය නිසා මානසිකව ඇතිවෙච්ච පීඩාව නිසා නිතර බුදුරජාණන් වහන්සේව දකින්න වැඩම කරා. පැමිණිලා බුදුරජාණන් වහන්සේව දකින්න පැමිණිලා නිතර ධර්ම සාකච්ඡාවල ධර්ම සංවාදවල යෙදුණා. එක අවස්ථාවක් ගැන සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තමන්ට තියෙන මේ ධර්ම ගැටලු ධර්මයේ ගැන ගැඹුරු සංවාදයක් සාකච්ඡාවක යෙදෙනවා. මේ සාකච්ඡාව අවසන් වෙනකොට රජතුමා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට රාජකාරී වගේක් පැවරිලා තියෙනවා. මම දැන් යා යුතුයි. වන්දනා කරලා නැකිටලා යද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පෙන්නන ආනන්දය මේ අජාසත් රජතුමා පාප මිත්‍ර සේවනයේ නිසා ආනන්තරී අකුසලයක් නොකරා නම් මෙතනින් නැකිටින්නේ සෝවාන් ඵලයටපත් වෙලා කියලා. පින්වතුනි ධර්මය අවබෝධ කරන්න තිබ්බ පින ඒ කුසලය අර ආනන්තරී අකුසලයට එක්ක වැහිලා ගියා. නමුත් අජාසත් රජතුමා පෘථග්ජන කෙනෙක් හැටියට හිටියත් පුදුමාකාර ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේ ගැන පුදුම ශ්‍රද්ධාවකින් කටයුතු කරා. ඒ නිසාම රාජකීය වෛද්‍යවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණිවිඩය පවා අජාසත් රජතුමාට දැනුම් දෙන්න සිදුුනේ බේත් ඔරු කීපයක බස්සලා. එතකොට මේ විදිහට තමයි අජාසත් රජතුමාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු පණිවිඩය දැනුම් දුන්නේ. අන්තිමට රජතුමා කීප වතාවක්ම සීසුන් වුණා. වේළුවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැන නලල තියාගෙන පොළොවේ වැතිරිලා හඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේ මට මෙන්න මෙතනදී මේ විදිහේ ධර්මයක් දේශනා කරා. මෙතනදී මේ විදිහේ දහම් පාඩයක් මට දේශනා කරා නේද? මේ විදිහට හඬලා දුක් විලා වැළපිලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. දැන් මං ඇඬුවා වැළපුණා කියලා බුදුරජාණන් වහන්සේව මට ලැබෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම අයිති වෙන්න ඕනේ මටයි. මම ඒ ශාරීරික ධාතුන් වහන්සේලා ඉල්ලගෙන මගේ නගරයට මගේ රාජ්‍යයට මේ රජගහ නුවරට පැමිණිලා මේ නගරේ වටා චෛත්‍ය ඉදි කරලා ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් අප්‍රමාණ පුද පූජාවන් පවත්වනවා. ධාතුන් වහන්සේලා දුන්නේ නැත්නම් මං යුද්ධයක් කරලා හරි ලබා ගන්න. තමන්ගේ සේනාවත් සංවිධානය කරගෙන කුසිනාරාව කරා පිටත් වෙලා ගියා. ගිහින් නගරයට ආසන්නයේ කඳවුරක් ලාගෙන පණවිඩ කරුවන් ඇරියා. සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම මට ලබා දෙන්න කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවනුත් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පැමිණියා. ඒ වගේම කිඹුල්වත් නුවර ශාක්‍ය වංශිකයන් කල්පනා කරා බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක්, අපේ ලේ ඥාතියෙක්, අපේ වංශ කෙනෙක්. ඒ නිසා ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම අයිති වෙන්න ඕනේ ශාක්‍ය වංශිකයන්ට. ශාක්‍ය වංශිකයොත් සේනාව අරගෙන පිටත් වෙලා කුසිනාරාව නගරයේ අවට කඳවුරුලාගෙන පණවිඩ කරුවන් ඇරියා. ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම Tamanට අවශ්‍යයි කියලා. පින්වතුනි ඔය විදිහට අල්ලකප්ප කියන නුවර බුලී කියන රජදරුවන්, රාමගාම නගරයේ කෝලිය රජදරුවන්, වේතදීප නගරයේ හිටපු බ්‍රාහ්මණ පිරිස, පාවානුවර මල්ල රජදරුවන්. එතකොට මේ වගේ නොයෙක් රාජකීය පිරිස ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා හැමෝම ඉල්ලන්න පටන් ගත්තේ භාගයක්. නමුත් කිසිම විදිහකින් ධාතුන් වහන්සේලා දෙන්න මල්ල රජදරුවන් කැමති වුණේ නැහැ. ඔවුන් කියන්න පටන් ගත්තා
නුඹලාගේ රාජ්‍යවල පහළ වෙන රන් රිදී මුතුමැණික් අපිට දෙනවද? නෑ. ඒ නිසා අපේ රාජ්‍යයේ අපේ නගරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ 13 වහන්සේලා අයිති අපිටයි. එක 13 වහන්සේ නමක්වත් දෙන්නේ නෑ. මේ විදිහට කුසිනාරාවේ මල්ල රජදරුවන් කියන්න පටන් ගනිද්දී අනිත් පිරිස දුන්නේ නැත්නම් යුද්ධ කරනවා කියලා යුද ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ වෙලාවේ ද්‍රෝණ බමුණ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික කෙනෙක්. උන්වහන්සේ ඉවසීම ගැන ලෝකයට දේශනා කරපු කෙනෙක්. මෛත්‍රිය කරුණාව ගැනයි ලෝකයට දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා ගැනීම පිණිස යම් හේතුවකින් මේ රජදරුවන් අතර යුද්ධයක් ඇති වුණොත් ඒක බුදුරජාණන් වහන්සේටත් වෙන අගෞරවයක්. ඒ නිසා මේ සියලු දෙනාම සමගි කරන්නට ඕන කියලා ද්‍රෝණ බමුණ මැදිහත් වුණා. පින්වතුනි, ද්‍රෝණ බමුණ කියලා කියන්නේ මේ රජදරුවන්ට රාජකීය ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයෙක්. මේ හැමෝටම ඇසෙන පරිදි ද්‍රෝණ ගර්ජනාවක් කරා. බොහෝ හඬ නගා හැමෝටම ඇහෙන්න ගර්ජනාවක් කරනකොට ඒ හඬ ඇහුණා අර රජදරුවන්ට. ඒ හඬ ඇහෙනකොටම මේ අපේ ගුරුවරයාගේ හඬ නේද කියලා මේ රජදරුවන්ට මේ ද්‍රෝණ බමුණගේ හඬත් එක්ක යම්කිසි දමනය වීමක් සිදු වුණා. අන්තිමට ද්‍රෝණ බමුණට පුළුවන් වුණා මේ සියලු දෙනා සමගි කරලා ධාතුන් වහන්සේලා සමසේ බෙදා දෙන්න, හැමෝම එකඟ කරගන්න. මේ සියලු දෙනාගේම එකඟතාවය මත සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දෙන්න කටයුතු තීරණය කරගත්තා. පින්වතුනි, රන් දෙන විවර කරන්න එදා ඒ දේහය ආදාහණයෙන් පසුව ඒ රන් දෙන ඇතෙක් පිට තැම්පත් කරලා පෙරහැරකින් අරගෙන පැමිණිලා මණ්ඩපයක් තුල තැම්පත් කරා. මේ මණ්ඩපයේ මතදී තමයි ඒ රජදරුවන් ඒ පිරිසත් සමග සිටිද්දී සමසේ සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දීමේ අදහසින් සියලු දෙනාම ඉදිරියේ රන් දෙන විවර කරන්නට යෙදුණා. හරීම පුදුමයි, හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තුල පළවෙනි වතාවට ඔතපු ඒ සුදු සලුව, සිනිඳු සලුව පිලිස්සෙන්නේ නැතුව ඒ ආකාරයෙන්ම පැවතිනවා. 500 වෙනියට ඔතපු සිනිඳු සුදු සලුවත් ඒ ආකාරයෙන්ම පැවතිලා අනෙක් සලු සියල්ලත් කපුපුළුම් පටලත් පිරිසිලා ගිහින් ශ්‍රී දේහයේ සම්මස්නහර මේ සියල්ල ආදාහණය වෙලා අලුවත් දැලිවත් කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ සලු දෙක අතරේ සර්වඥ ධාතුන් වහන්සේලා පමණයි ඉතිරි වෙලා තිබුණේ. බුද්ධ අධිෂ්ඨානයේ මත බිඳී විසිරී ගිය ධාතුන් වහන්සේලා වෙන වෙනම තැන්පත් වෙලා තිබුණා. මේ අතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත සර්වඥ ධාතුන් වහන්සේලා බිඳී ගිය ආකාරය මෙන්න මේ ආකාරයටයි බෙදිලා ගිහින් තිබුණේ. විශාලම සර්වඥ ධාතුන් වහන්සේලා හැටියට නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම පැවතුනා ධාතුන් වහන්සේලා 7 නමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ හිස් කබලේ ඉදිරිපස කොටස ඒ ආකාරයෙන්ම පැවතුනා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ වම් අකුධාතුන් වහන්සේ, දකුණු අකුධාතුන් වහන්සේ. ඒ කියන්නේ බෙල්ලේ සිට වම් අත දක්වා තිබෙන වම් උරහිස් ඇටේ, බෙල්ලේ සිට දකුණු අත දක්වා තිබෙන දකුණු උරහිස් ඇටේ. මේ අකුධාතුන් වහන්සේලා දෙනමත් ඒ ආකාරයෙන්ම රන් දෙන තුල පැවතුණා. දන්ත ධාතුන් වහන්සේලා 4 නමක්. සතර දලදා වහන්සේලා ඒ ආකාරයෙන්ම නොබිදී නොවිසිරී පැවතුණා. නමුත් රන් දෙන විවර කරනකොට සතර දලදාවන්ගෙන් වම් යටි දලදා වහන්සේ රන් දෙන තුල තිබුණේ නැහැ. ඒකට හේතුව එදා රන් දෙනට ගිනි දැල් වෙනකොට මේ චිතකයට ගිනි දැල්වපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වෙච්ච කේම කියන මහරහතන් වහන්සේ, උන්වහන්සේ බොහෝම 이르දි බල සම්පන්නයි. උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන මේ චිතකයේ ඇතුළට ගිනි දැල් අතරින් ගිහින් ඒ ශ්‍රී දේහේ වාම යටි දලදා වහන්සේ 이르දීන් අතට අරගෙන ඇවිදින් තමන්ගේ පිරිස් ශිෂ්‍ය ගෝල පිරිසත් එක්ක ගිහිල්ලා කලිඟු රටේ ඒ රජතුමාට පැවරුවා මේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දලදා වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ වැඳුම් පිදුම් කරගෙන පුද පූජා පවත්වන. පින්වතුනි, අන්නේ දලදා වහන්සේ තමයි අද මේ වෙනකොට
ලංකාදීපයට එදා දන්ත කුමරු හේමමාලාව අරගෙන පැමිණිලා මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ වැඩ සිටිමින් මේ ලංකා වාසීන්ගේ පමණක් නොවේ ලෝකවාසී හැම දෙනෙක්ගේම අප්‍රමාණ පුද පූජාවන් ලැබමින් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ අද අපි වැඳුම් පිදුම් කරන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ. එදා කේම මහරහතන් වහන්සේ චිතකයට ගිනි ඇවිලෙනකොට 이르දියෙන් චිතකය ඇතුළට ගිහින් තමන්ගේ අතට ගත්ත වම් යටි දළදා වහන්සේ. නමුත් රන් දෙන විවර කරනකොට අනිත් සතර දළදා අතර අනිකුත් දකුණු දළදා වහන්සේලා දෙනමත් වම් උඩු දළදා වහන්සේත් පැවතුණා. අනෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ඊතා කුඩා කොටස් යටතේ බිඳිලා විසිරීලා ගිහින් තිබුණා. ඒ අතර ඒ ධාතුන් වහන්සේලා බිඳී ගිය ආකාර, ඒ බිඳිලා පැවතිච්ච ප්‍රමාණ, ඒ වගේම ඒ ධාතුන් වහන්සේලාගේ වර්ණ හැඩේ පවා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා බෙදන්න සූදානම් වෙච්ච වෙලාවේ එදා එතන හිටපු රාජකීය පිරිස මේ ධාතුන් වහන්සේලා තැන්පත් රන් දෙන විවර කරනවත් සමගම හඬා වැළපෙන්නට පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කොයිතරම් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අලංකාරවත් වෙච්ච ලස්සන ශ්‍රී දේහයක්ද බුදුරජාණන් වහන්සේ සතුව පැවතුනේ. ඒ ශ්‍රී දේහයේ සම්මස්නහර පිලිසිලා අද අපේ ඇස් දෙකෙන් දකින්න ලැබෙන්නේ මේ ධාතුන් වහන්සේලා පමණයි නොවේද කියලා මේ රජදරුවන් හඬා වැළපෙන්න පටන් ගන්නකොට ඩ්‍රෝන බමුණට සිතුවිල්ලක් ඇති වුණා. මම මේ සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ල සමසේ බෙදලා දුන්නොත් මට වන්දනාමාන කරන්න එක ධාතුන් වහන්සේ නමක්වත් නැති වෙනවා. මේ හැම දිනෙකම හඬා වැළපෙනකොට මේ ප්‍රමාදයේ අතරින් මමත් ධාතුන් වහන්සේලා කීප නමක් මේ අයට හොරෙන් හංග ගන්නට ඕනේ. අන්නේ සිතුවිල්ලෙන් දළදා වහන්සේලා 3 නම හංග ගන්නට අතට ගත්තා. අරගෙන එක් දළදා වහන්සේ නමක් තමන්ගේ ජටාවේ සංගවා ගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. ඊළඟ දළදා වහන්සේ අරගෙන හංග ගන්න හදනකොට බිමට වැටෙන්නට ඇති තියෙන්නේ පාදයෙන් වසාගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් බිමට දාලා පාදයෙන් පෑගුවා කියන එක එකපාරට අපිට පිළිගන්න විශ්වාස කරන්න අමාරුයි. මොකද සද්ධාවෙන්මයි මේ ධාතුන් වහන්සේලා බෙදන්න ඉදිරිපත් උනේ. සමහර වෙලාවට හංග ගන්න හදනකොට බිමට වැටෙන්නේ නැති. නමුත් මේක අරගෙන වෙනම තැනකින් තියන්න හෝ ගන්න හැදුවොත් මේක පේනවා. ඒ නිසා පාදයෙන් වසා ගන්න ඇති. ඉතින් එහෙම අපිට හිතන්න පුළුවන්. කොහොම හරි මේ විදිහට එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. ඊළඟ දළදා වහන්සේ බිමට වැටෙනකොට පාදයෙන් වසාගත්තා. මේ විදිහට දළදා වහන්සේලා 3 නම ඩ්‍රෝන බමුණා අර රජදරුවන්ට හඬා වැළපෙන අයට ඒ අයගේ ප්‍රමාදය දැකලා ඒ අයට නොපෙනෙන විදිහට සංගවා ගත්තා. නමුත් පින්වතුනි, මනුස්ස ලෝකේ කාට නොපෙනෙන්න මේ දළදා වහන්සේලා සංගවා ගත්තා. දසදහසක් ලෝක ධාතු වලින් පැමිණිච්ච දෙවියන් අහසි පිරීලා ඉතිරිලා සිටියා. ඒ අතර සක්‍ර දෙවියන් මේ සිදුවීම දැකලා රත්තරන් කරඬුවක් මවාගෙන අදිෂ්ඨාන කරලා බැලුවා මේ ද්‍රෝණ බමුණ ජටාවේ සංගවාගෙන ඉන්න දකුණු දළදා වහන්සේට වන්දනාමාන කරමින් පුද පූජා පවත්වන්න තරම් මේ ද්‍රෝණ බමුණට හැකියාවක් තිබේද? ඊට වඩා දෙවිවරුන්ට මේ දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා කරන්න, ගරු සත්කාර කරන්න පුළුවන්කම තිබෙනවා. සක්‍ර දෙවියන් සියුම් අතක් මවලා මේ ද්‍රෝණ බමුණ ජටාවේ හංගගෙන හිටිය දකුණු දළදා වහන්සේ ඒ සියුම් අතෙන් අරගෙන රන් කරඬුවේ තැන්පත් කරගෙන දෙවියන් සාදුකාර දෙමින් තව්තිසා දිව්‍ය ලෝකයට ගිහින් සක්‍ර දෙවියන් මවපු සිළුමිණි මහා සෑය තුල දකුණු දළදා වහන්සේ තැන්පත් කරන්නට යෙදුණා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකයේ මුලින්ම චෛත්‍ය ඉදි වුණේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් පෙරයි. එදා උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා මහා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ අනෝමා නදී අසලදී කෙස් වැටිය කපලා අහසට විසි කරපු වෙලාවේ අහසේ පාවෙලා ගිහින් උන්වහන්සේගේ අදිෂ්ඨානයේ මත අහසේ රැඳිච්ච ඒ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් තමයි සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑය මවලා
මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තවතිසා දිව්‍ය ලෝකෙ සිළුමිණි මහා සෑය තැන්පත් කරන්නට යෙදුනේ. අන්නේ සිළුමිණි මහා සෑය තුලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ද්‍රෝණ බමුණා ජටාවේ සංගවාගෙන සිටිය දකුණු දළදා වහන්සේ අරගෙන ගිහින් සිළුමිණි මහා සෑයේ තමයි සක්‍ර දෙවියන් තැන්පත් කරේ. ඒ වගේමයි එදා මහා බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ගටිකාර මහා බ්‍රහ්ම දෙවියන් උන්වහන්සේට අටපිරිකරක් අහසින් ඇවිත් පූජා කරගත්. ඒ අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අතේ තියාගෙන අදිෂ්ඨානයක් කරා මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබිය හැකිනම් මේ ගිහි වස්ත්‍ර යුගල පොළොවට නොවැටේවා අහසේ රැඳේවා කියන අදිෂ්ඨානෙන් අහසට විසි කරා. අහසේ පාවෙලා ගිහින් අහසේ රැඳෙද්දී ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවක තැන්පත් කරගෙන මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල බ්‍රහ්ම ලෝකයට අරගෙන ගිහින් බඹලොව සලුමිණි මහා සෑය නමින් චෛත්‍යයක් මවලා ඒ බඹලොව චෛත්‍ය තුල මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරා. අන්නේ බ්‍රහ්ම ලෝකේ මවපු චෛත්‍ය තුල තමයි මේ ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ ඒ බ්‍රහ්ම දෙවිවරු දකුණු අකුධාතුන් වහන්සේ දිව්‍ය ලෝකයට ලැබෙනකොට වම් අකුධාතුන් වහන්සේ බ්‍රහ්ම දෙවිවරු අරගෙන ගිහින් මේ සලුමිණි මහා සෑය තැන්පත් කරා. වම් අකුධාතුන් වහන්සේ බ්‍රහ්ම දෙවිවරු අරගෙන ගිහින් සලුමිණි මහා සෑය තැන්පත් කරනකොට සක්‍ර දෙවියන්ට ඒ දෙවිවරුන්ට ලැබුණේ දකුණු අකුධාතුන් වහන්සේ. දැන් පින්වතුනි මේ කරුණ අනුව ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ දිව්‍ය ලෝකෙට උන්වහන්සේගේ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් සිළුමිණි මහා සෑය තුල දකුණු දළදා වහන්සේත් දකුණු අකුධාතුන් වහන්සේත් තැන්පත් වුණා. බ්‍රහ්ම ලෝකේ මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් සලුමිණි මහා සෑය තුල වම් අකුධාතුන් වහන්සේ තැන්පත් වුණා. ඒ වගේමයි ද්‍රෝණ බමුණා අර ධාතු බෙදෙන වෙලාවේ ඉනේ හංගගත්ත ඒ දළදා වහන්සේ ගහන්ධාර දේශයෙන් පැමිණිලා ධාතු බෙදෙන වෙලාවේ එතන හිටිය පින් ඇති කෙනෙක් ඉනේ හංගගත්ත මේ දළදාව දැකලා එතනින් අරගෙන ගහන්ධාර දේශයට අරගෙන ගිය බවයි මහා පරිනිබ්බාන සූත්‍ර අට කතාවල සඳහන් වෙන්නේ. මේ ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ මේ මිනිස්යන් දෙවියන් පමණක් නොවේ මේ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න නාග ලෝකේ නාගයනුත් ජයසේන කියන නා රජුන් පිරිවරාගෙන ඇවිල්ලා කුසිනාරාවේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරීලා හිටියා. ඒ වෙලාවේ මේ ජයසේන කියන නා රජුන් ද්‍රෝණ බමුණා පාදයෙන් වසාගෙන ඉන්න දළදා වහන්සේ දැකලා කල්පනා කරා මේ දළදා වහන්සේ අරගෙන ගිහින් නාග ලෝකේ ධාතු මන්දිරයක් සකස් කරලා වන්දනා කරන්න අපිට පුළුවන්. ජයසේන නා රජුන් මේ පාදයෙන් වසාගෙන හිටිය ද්‍රෝණ බමුණා මේ දළදා වහන්සේ පොළොව ඇතුළෙන්ම අරගෙන පොළොව ඇතුළෙන්ම ඇදගෙන ගිහින් නාග ලෝකයට ගෙනිහින් ධාතු මන්දිරයක් මවලා රන් රිදී මුතුමැණික් ආදී වටිනා මාණික්‍ය වර්ග තැන්පත් කරලා ඒ මත මේ දළදා වහන්සේ තැන්පත් කරලා චෛත්‍යයක් හදලා නාග ලෝකයේ වන්දනා කරන්නට යෙදුණා. මේ විදිහට ධාතුන් වහන්සේලා බෙදිලා යනකොට බුදුරජාණන් වහන්සේගේ බිඳී විසිරී ගිය ධාතුන් වහන්සේලා මේවා ධර්මයේ හඳුන්වන්නේ බින්න ධාතුන් වහන්සේලා හැටියට බිඳිලා ගිය ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණයන් ඒ වගේම මේ ධාතුන් වහන්සේලාගේ වර්ණයන් ගැනත් බුද්ධ වංශ පාළිය ඒ වගේම මහා පරිනිබ්බාන සූත්‍ර අට කතාව ධාතු භජනීය කතා ආදී මේ ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ බිඳිච්ච සර්වඥ ධාතුන් වහන්සේලා අතර බිඳී ගිය ධාතුන් වහන්සේලා ප්‍රමාණ 3කින් යුක්තවයි රන් දෙන තුල පැවතුනේ. ඒ අතර විශාල ප්‍රමාණයට බිඳී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් සමානයි කියනවා. කියන්නේ මුං ඇටයක පියල්ලක ප්‍රමාණයෙන් යුක්තයි. එවැනි සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා
සර්වඥ ධාතුන් වහන්සේලා බෙදන්න යොදාගත්ත රන් නැලියෙන් රන් භාජනයෙන් පුරෝල 5ක තරම් ප්‍රමාණයක් ඒ රන් දෙන තුල පිරීලා තිබුණා. ඒ වගේමයි මධ්‍යම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. ඒ කියන්නේ හාල් ඇටයක් දෙකට කැඩූ ප්‍රමාණයෙන් යුක්තව සර්වඥ ධාතුන් වහන්සේලා මධ්‍යම ප්‍රමාණයෙන් පිරීලා තිබුණා. ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණගේ ධාතු බෙදන්න පාවිච්චි කරපු මේ රන් නැලියෙන් පුරෝල 5ක තරම් ප්‍රමාණයක් තිබුණා. ඒ වගේමයි කුඩා ප්‍රමාණයට බිඳී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා අබ ඇටයක ප්‍රමාණයෙන් යුක්තයි. එතකොට විශාල ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් හා සමානයි. මධ්‍යම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. කුඩාම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා අබෑට තරම් ප්‍රමාණයෙන් යුක්තයි. එතකොට මේ ධාතුන් වහන්සේලාගේ වර්ණ විශාල ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා රන්වන් පැහැයෙන් යුක්තව තමයි මේ ධාතුන් වහන්සේලා සියල්ලේ වර්ණේ රන් පැහැයකින් යුක්තයි. ඒ වගේමයි මධ්‍යම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා අර කඩ සහල් ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා මුතු පාටින් යුක්තව තමයි රන් දෙන තුල පැවතුනේ. කුඩාම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා සමන් කැකුළු පැහැයෙන් යුක්තව තමයි පැවතුනේ. දැන් ඔබට මේ වර්ණ ගැන ඇහෙනකොට ඔබ කොහේ හෝ යම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් දැකලා වන්දනා කරලා තියෙනවා නම් ඔබට මතක් වෙන්න ඕනේ. අනේ මම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැකලා තියෙනවා මෙන්න මේ ප්‍රමාණයෙන් යුක්ත මේ වර්ණයෙන් තමයි මේ ධාතුන් වහන්සේලා පැවතුනේ කියලා. එදා බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා අර භාජනයෙන් පුරෝල දෙකක් එක් ද්‍රෝණයක් හැටියට හඳුන්වනවා. තමන්ගේ රන් නැලියෙන් පුරෝල දෙක බැගින් රජවරු 8 දෙනෙකුට ද්‍රෝණ 8ක් සමසේ බෙදලා දුන්නා. ඒ රජවරු මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා තම තමන්ගේ ප්‍රදේශවල චෛත්‍ය 8ක් හදලා වන්දනාමාන කරන්නට යෙදුණා. මේ ධාතුන් වහන්සේලා බෙදලා අවසන් වෙලා තමන් හංගගත්ත දළදා වහන්සේලා තිබෙනවද කියලා බලනකොට ද්‍රෝණ බමුණාට දැනගන්න ලැබුණා එක් දළදා වහන්සේ නමක්වත් නැහැ. ද්‍රෝණ බමුණට ලොකු දුකක් කනගාටුවක් ඇති වුණා. පස්සේ ඔහු කල්පනා කරා මට සර්වඥ ධාතුන් වහන්සේලා නැති වුණත් මේ ධාතුන් වහන්සේලා බෙදපු රන් නැලිය කොයිතරම් පූජනීයද. මම මේ රන් නැලිය රන් භාජනයේ තැන්පත් කරලා චෛත්‍යයක් හදනවා. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා බෙදපු රන් නැලිය තැන්පත් කරලා චෛත්‍යයක් හදලා වන්දනා කරන්න පටන් ගත්තා. ඒ වගේමයි ධාතුන් වහන්සේලා බෙදලා අවසන් වුණාට පස්සේ තවත් රජදරුවන් පිරිසක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආවා. ඒ වෙනකොට ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දීලා අවසానයි. ඒ අය කල්පනා කරා අපි පරක් වුණා, අපි ප්‍රමාද වුණා. ඒ නිසායි අපිට සර්වඥ ධාතුන් වහන්සේලා ලබා ගන්න බැරි වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු තැන මේ සඳුන් දරවල මේ ආදාහනය වෙච්ච තැන තිබෙන මේ අලු ටික පවා කොයිතරම්නම් පූජනීයද. මේ පිරිස බොහෝම ගෞරවයෙන් අර අලු ටික එක්රැස් කරගෙන ගිහින් තමන්ගේ රාජ්‍ය තුල මේ අලු තැන්පත් කරලා චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍යය දා අංගාරව චෛත්‍ය නමින් හඳුන්වන්නට යෙදුණා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමගම චෛත්‍ය 10ක් එදා දඹදිව් තලයේ නිර්මාණය වුණා. සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණිය බැගින් සමසේ බෙදලා දුන්නාට පස්සේ ඒ රජදරුවන් ද්‍රෝණිය බැගින් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය 8කුත් ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදපු රන් නැලිය තැන්පත් කරලා එක චෛත්‍යකුත් ධාතු බෙදලා අවසන් වුණාට පස්සේ ධාතුන් වහන්සේලා ලබා ගැනීමේ අදහසින් පැමිණි පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු තැන තිබිච්ච අලු ටික එකතු කරගෙන ගිහිල්ලා ඒ අලු තැන්පත් කරලා එක චෛත්‍යකුත් ආදී වශයෙන් චෛත්‍ය 10ක් එදා දඹදිව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමගම ඉදි වුණා. පින්වතුනි මේ විදියට ධාතුන් වහන්සේලා බෙදීමේ ඒ කටයුතු අවසන් වුණාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා අජාසත් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ පළවෙනි ධර්ම සංගායනාව සිදු කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන
මේ ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කොටස් මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න අභිධර්මයේ ආදී වශයෙන් මේ ධර්ම විනය මේ සියල්ල ඒක රාශී කරලා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න මහරහතන් වහන්සේලා 500 නමක් මූලිකත්වය අරගෙන ධර්ම සංගායනා කරලා බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට යෙදුණා. මේ ධර්මයේ තම තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට අනාගතේ කටපාඩමින් දරාගෙන අනාගතයට අරගෙන යන්න ඒ රහතන් වහන්සේලාට පැවරුවා. මේ විදිහට ධර්ම සංගායනාවේ කටයුතු අවසන් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාවනා කරන ගමන් සමාපත්තියකට සමවැදිලා අනාගතයේ දිහා උන්වහන්සේ දිවසින් බැලුවා. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඒ රජදරුවන්ට සමසේ බෙදලා දුන්නා. ඒ අය මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා දඹදිව චෛත්‍ය 8ක් ඉදි කරා. මේ ධාතුන් වහන්සේලාට අනාගතේ හානියක් සිදු වෙයිද? යම්කිසි උපද්‍රවයක් අන්‍ය තීර්ථක රජවරුන්ගෙන් හරි මේ ධාතු තැන්පත් චෛත්‍ය වලට හානියක් සිදු වෙයිද කියලා උන්වහන්සේ දිවසින් බලනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක අනාගතේ මිත්‍යා දෘෂ්ටික රජවරු බලවත් වෙලා දඹදිව ඒ අය රාජ්‍යයන් අත්පත් කරගෙන මේ ධාතු තැන්පත් චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලාට හානි සිදු කරන කාලයක් එනවා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සිදුවීම අජාසත් රජතුමාට දැනුම් දුන්නා. රජතුමනි, බුදුරජාණන් වහන්සේගේ මේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා දීපු ශාරීරික ධාතුන් වහන්සේලා යලි එකතු කරලා රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ද්‍රෝණේ ඇර මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ක්ම ආපසු එකතු කරගත යුතුයි. එකතු කරලා පොළොව ඇතුලේ ආරක්ෂිතව චෛත්‍යයක් හදලා අවුරුදු 200 ගාණක් යනස්තෙක් පොළොව ඇතුලේ කාටවත් හොයාගන්න බැරි විදිහේ ආරක්ෂිතව මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. ඒ වෙලාවේ අජාසත් රජතුමා කියනවා, ස්වාමීනි, මේ ධාතුන් වහන්සේලා දැන් බෙදලා දීලා ඒ රජදරුවන් තමන්ගේ රාජ්‍ය වල චෛත්‍ය හදලා වන්දනා කරන මේ ධාතුන් වහන්සේලා ආයෙමත් ඉල්ලන්න ගියොත් මේ අය අපි එක්ක යුද්ධ කරයි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, ධාතුන් වහන්සේලා අරගෙන ඒම අපිට බහරයි. අපි මේ රජදරුවන් දැනුවත් කරලා ඒ ධාතුන් වහන්සේලා ඒ චෛත්‍ය වලින් 이르දීන් ලබා ගන්න. මේ ධාතු තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් සකස් කිරීම ඔබට බාරයි. ඒ වෙලාවේ අජාසත් රජතුමා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි උන්වහන්සේලා පින්නපු තැනක පොළොව ඇතුළට හාරලා ඊටාම ආරක්ෂිත විදිහට පොළොව ඇතුලේ ධාතු නිදන් කරන්න තැනක් සකස් කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ධාතු බෙදලා දීපු රජදරුවන් දැනුවත් කරලා ඒ අයට වන්දනා කිරීම පිණිස ධාතුන් වහන්සේලා ස්වල්පයක් ඉතිරි කරලා අනික් ධාතුන් වහන්සේලා ඒ සියල්ල බෙදා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට බෙදා දීපු ධාතු ද්‍රෝණය ඇර ඒ ධාතු ද්‍රෝණ 7ම අරගෙන පැමිණිලා අජාසත් රජතුමා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි පොළොව ඇතුලේ ආරක්ෂිතව ධාතු තැන්පත් කරන්න සකස් කරපු තැන මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7 තැන්පත් කරඬු 7ක් පිහිටවලා ඒ තුල මහරහතන් වහන්සේලා පහන් දැල්වලා මල් පූජා කරලා සුවඳ ගල්වල අදිෂ්ඨානයක් කරා. මේ චෛත්‍ය විවෘත කරලා අනාගතේ ධර්මාශෝක නම් රජ කෙනෙක් මේ ධාතුන් වහන්සේලා ලබාගෙන 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරනවා. එතෙක් මේ පූජා කරන මල් පර නොවේවා. සිංහ තෙල් දමපු පහන් දැල්වලා මේ පහන් එතෙක් නොනිමේවා කියන අදිෂ්ඨානයෙන් මේ ධාතු තැන්පත් චෛත්‍ය වහලා ආවරණය කරලා දෙවියන්ට ආරාධනයක් කරා, කිසිම කෙනෙකුට මෙතනට ලං වෙලා මේ චෛත්‍ය බිඳලා පොළොව හාරලවත් මේ චෛත්‍ය බිඳලා මේ ධාතුන් වහන්සේලා ගන්න බැරි වෙන විදිහේ ආරක්ෂාවක් ආරක්ෂිත ක්‍රමයක් දෙවියන්ගේ ආනුභාවයෙන් මෙතන ඉදි කරන්න. සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට මේ පැවරූ බව සඳහන් වෙනවා.
ඒ වෙලාවේ දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ ධාතුන් වහන්සේලා පොළොව ඇතුලේ ආරක්ෂිතව තැන්පත් කරපු තැන වාල සංඝටක නමින් යන්ත්‍රයක් මැව්ව දෙවිවරු. මේ යන්ත්‍රය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ එකම ඇණයකින් සකස් වෙච්ච හතර වටේට කඩු කර කැවෙන යන්ත්‍රයක් හැටියටයි දෙවියන් මේක මවලා තියෙන්නේ. කිසිම කෙනෙකුට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. ස්වයංක්‍රීයව කඩු වගේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධ කර කැවෙන යන්ත්‍රයක්. මේ යන්ත්‍රය උඩින් මවලා ඊට උඩින් පොළොවේ ආවරණයක් දාලා කාටවත් හොයාගන්න බැරි විදිහට එතන වහලා සකස් කරා. මේ විදිහට මේ පොළොව ඇතුලේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරපු තැන අවුරුදු 200 ගානකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ එදා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි තමයි ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවකට පැමිණිලා ධර්මාශෝක රජතුමා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය 84000ක් නම් මේ දඹදිව් තලයේ තුල 84000ක් විහෙර විහාර ඉදි කරනවා. ධර්මාශෝක රජතුමා තමන්ගේ රාජ්‍ය බලය යොදවලා මුළු දඹදිව 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරා. ඉදි කරලා එකම දවසක මේ සියලු විහෙර විහාරස්ථානවල චෛත්‍යවල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කටයුතු සංවිධානය කරලා මහරහතන් වහන්සේලා මුණ ගැහිලා දැනුම් දුන්නා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් 84000ක් විහෙර විහාරස්ථාන මම ඉදි කරා. මේ 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් චෛත්‍යවල ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට ධාතුන් වහන්සේලා ලබා දෙන්න. අන්නේ වෙලාවේ මහරහතන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨාන ධාතුන් වහන්සේලා ආරක්ෂා කරපු ආකාර මේ සියල්ල උන්වහන්සේලා දිවසින් බලලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාගේ උපකාර ඇතුව පොළොව ඇතුලේ මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ක් තැන්පත් කරලා තිබිච්ච වාල සංඝටක කියන මේ යන්ත්‍රයේ තිබ්බ තැන උන්වහන්සේලා දිවසින් දැකලා මෙතනට ඇවිත් මේ තැන විවෘත කරලා දෙවියන්ට ආරාධනා කරලා අරු කඩු කර කැවෙන මේ වාල සංඝටක කියන යන්ත්‍රයේ ක්‍රියා විරහිත කරවලා ඒ ධාතු ඩ්‍රෝන 7ම අරගෙන ධර්මාශෝක රජතුමාගේ ඒ උපදෙස් පරිදි 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරන්නට යෙදුණා. පින්වතුනි, මේ වගේමයි මහා වංශය ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේර කියන මහරහතන් වහන්සේව දඹදිව තලයට පිටත් කරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන එන්න. ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු පාත්‍රයට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා සුමන සාමණේරයන් වහන්සේගේ අතටපත් කරා. ඔබ වහන්සේ මේ ධාතු සහිත පාත්‍රය අරගෙන ගිහින් දේවානම් පිටිස්ස රජතුමාගේ අතටපත් කරලා ඉල්ලීමක් කරන්න. මම දඹදිව 84000ක් විහෙර විහාර හදලා ධාතු තැන්පත් කරා. මේ ලංකාදීපයේ යොදුනක් පාසා චෛත්‍ය හදලා විහෙර විහාර ඉදි කරලා මේ ධාතු තැන්පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු මේ පාත්‍රයට සර්වඥ ධාතු පුරවල ලංකාවට යොපු බව ඉතිහාස ග්‍රන්ථ ගණනාවකම සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා බෙදී ගියේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් පොළොව ඇතුලේ ආරක්ෂා කරලා තැන්පත් කරේ. ඒ ධාතුන් වහන්සේලා ධර්මාශෝක රජතුමා ලබාගෙන විහෙර විහාරවල ධාතු තැන්පත් කරේ ඔන්න ඔය ආකාරයටයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් පමණක් ආරක්ෂා කරේ? එදා අජාසත් රජතුමා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ කාරණේ විමසනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියන රජතුමනි, රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට බෙදා දීපු ධාතු ඩ්‍රෝනය අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු නැහැ. ඒ ධාතු ඩ්‍රෝනය අනාගතේ ওই චෛත්‍ය බිඳිලා නාග ලෝකයට නාගයන් ඒ ධාතු ඩ්‍රෝනේ අරගෙන ගිහින් නාග ලෝකයේ අවුරුදු ගණනාවක් ආරක්ෂා වෙනවා.
ඒ වගේමයි රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ඩ්‍රෝනේ අනාගතේ ලංකාදීපේ දුටුගැමුණු නම් රජ කෙනෙක් පහළ වෙලා ඒ නාග ලෝකයේ තියෙන ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේ ලංකාදීපේට අරගෙන පැමිණිලා ස්වර්ණමාලි නමින් චෛත්‍යයක් ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේම තැන්පත් වෙනවා. ඒ නිසා අපි අමුතුවෙන් මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු නෑ කියලා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේලා බෙදිලා ගියේ. දැන් අපි බලමු. අද මේ වෙනකොට මේ ලංකාදීපේ ඉන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා කොයි විදිහටද ලැබිලා තියෙන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ විශාලම සර්වඥ ධාතුන් වහන්සේලා අතර ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ සීරුවාවිල මංගල මහා චෛත්‍යරාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා අද වැඩ සිටිනවා මේ ලංකාදීපේ තුල. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා වන දකුණු අකු ධාතුන් වහන්සේ දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑය තිබිලා මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත සුමන සාමණේර මහරහතන් වහන්සේ ලංකාවට වඩම්මගෙන පැමිණිලා අනුරාධපුර තූපාරාම චෛත්‍යයේ තැන්පත් කරලා දකුණු අකු ධාතුන් වහන්සේ අද මේ ලංකාදීපේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ සතර දළදා අතරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කේම මහරහතන් වහන්සේ 이르දියෙන් අදිෂ්ඨාන කළ අතට ගත්ත වම් යටි දළදා වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම නාග ලෝකයේට ජයසේන නාරජු අරගෙන ගිය ඒ දළදා වහන්සේ අද සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා මේ ලංකාදීපේ වැඩ සිටිනවා. ඒ වගේම අනිකුත් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා එදා රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතු ද්‍රෝණේ මැද ස්වර්ණමාලි චෛත්‍ය තුල තැන්පත් වෙලා අනුරාධපුර රුවන්වැලි මහා සෑය තුල වැඩ සිටිනවා. මේ විදියට ධාතුන් වහන්සේලා විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් පමණක් නොවේ බොහෝ චෛත්‍යවල බොහෝ ධාතු මන්දිරවල ධාතු කරඬ තුල මේ ලංකාදීපේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ අනිකුත් ශාරීරික ධාතුන් වහන්සේලා නොයේ ප්‍රමාණ වලින් වැඩ සිටිනවා. ඒ නිසා පින්වතුනි මේ ලංකාදීපේ කියලා කියන්නේ ධාතු මන්දිරයක් වගේ රටක්. ඔබ බොහෝම වාසනාවන්තයි. ඔබට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත විසිරී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ ලංකාදීපේ දැක ගන්න වැඳුම් පිදුම් කරන්න වාසනාව ලැබිලා තියෙනවා. පින්වතුනි අට කතාවක සඳහන් වෙනවා යම් තැනක අබෑටයක ප්‍රමාණී හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනා එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි කියලා.